ඔගොල්ලෝ මාතෘකාව ලියන්න. ධන එකෙහි ඝන මූල සෙවීම. මාතෘකාව ධන එකෙහි ඝන මූල සෙවීම. ධන එකෙහි ඝන මූල සෙවීම. හරි බලා ගන්නකෝ. අපි ගන්නවා z සමානයි 1/3 බලය කියලා. එතන z කියන්නේ 1/3 බලය කියලා ගන්නවා. එතන z ඝනය සමානයි 1යි. හරි? z සමානයි 1/3 බලය කියලා ගන්නවා. එතන z ඝනය සමානයි 1යි. අපි පැත්තකින් ලියනවා z සමානයි x ධන iy කියලා ලියනවා. xy තාත්වික සංඛ්‍යා. හරි? ඊට පස්සේ අපි මෙතන මෙතන මෙහෙම මේ විදිහට ගන්නවා අපි වෙනම ඒ ටික ලියන්නේ z ඝනය සමාන 1 කියලා ලියලා දැන් z හොයන්න ඕන මෙහෙම කරනවා අපි z ඝනය ඍණ 1 සමානයි 0යි කියලා ගන්නවා. හරි? එතකොට සාධක කඩනවා z ඍණ 1 වාරයක් z වර්ගය ධන z ධන 1 සමානයි 0යි. ඔතනින් එනවා z සමානයි 1 හෝ z වර්ගයේ ධන z ධන 1 සමානයි 0යි. හරි? එතකොට මෙතනින් එනවා z සමානයි 1 හෝ මෙතනින් එනවා z සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. z සමානයි 1 හෝ z සමානයි ඍණ භාගය ධන හෝ ඍණ 3 වර්ගමූල බෙදීම 2. ඔතනින් එනවා z සමානයි 1 හෝ z සමානයි ඍණ භාගය ධන හෝ ඍණ මූල 3යි i බෙදීම 2. එහෙනම් එකෙහි ඝන මූල එන්නේ z සමානයි 1 හෝ z සමානයි ඍණ භාගය ධන මූල 3ට 2යි i හෝ z සමානයි ඍණ භාගය ඍණ මූල 3ට 2යි i. ඔය විදිහට එකෙහි ඝන මූල 3 හොයන්න ඉක්මනට. එතකොට මම මේ එකෙහි ඝන මූල 3 ඇල්ෆා බීටා ගැමා කියලා ගන්නවා. ඇල්ෆා සමානයි 1 හෝ බීටා සමානයි ඍණ භාගීය ධන මූල 3ට 2යි i හෝ ගැමා සමානයි ඍණ භාගීය ඍණ මූල 3ට 2යි i කියලා මේ ඇල්ෆා බීටා ගැමා කියලා මූල 3ක් ගන්නවා. තර එකෙහි ඝන මූල සොයනකොට z සමානයි 1/3 බලය කියලා අරගෙන ගන්න පුළුවන්. z සමානයි 1/3 බලය z ඝනය සමානයි 1යි. තර z ඝනය ඍණ 1 සමානයි 0යි. z ඍණ 1 වාරයක් z වර්ග ධන z ධන 1 සමානයි 0යි. එතන වෙන වෙනම බිඳුව කරාම z සමානයි 1 හෝ z වර්ග ධන z ධන 1 සමානයි 0යි. මෙතනින් සූත්‍රය දාලා මූල ලිව්වා. එතනින් මූල දෙකක් එනවා. අතාත්වික 2යි තාත්වික 1යි විදිහට තියෙනවා.
දැන් තරුවක් දාලා ලියන්න ඕගොල්ලා. තරුවක් දාලා ලියන්න මෙහෙම. එකට ඝනමූල 3ක් පවතී. තරුවක් දාලා ලියන්න. එකට ඝනමූල 3ක් පවතී. එකට ඝනමූල 3ක් පවතී. ඉන් එකක් තාත්වික මූලයක් වන අතර අනෙක් දෙක අතාත්වික මූල වේ. ඉන් එකක් තාත්වික මූලයක් වන අතර අනෙක් දෙක අතාත්වික මූල වේ. අනෙක් දෙක අතාත්වික මූල වේ. දෙවෙනි තරුව දාලා ලියන්න. දෙවෙනි තරුව දාලා ලියන්න. අතාත්වික මූල සැලකූ විට එක මූලයක ප්‍රතිබද්ධය අනෙක් මූලය ලෙස පවතී. අතාත්වික මූල සැලකූ විට එක් මූලයක ප්‍රතිබද්ධය අනෙක් මූලය ලෙස පවතී. ඊගාව තරුව දාලා යන්න. ඊගාව තරුව දාලා යන්න. එකෙහි අතාත්වික ඝන මූලයක් එකෙහි අතාත්වික ඝන මූලයක් ඝන මූල එකෙහි අතාත්වික ඝන මූල සියල්ල එකෙහි අතාත්වික ඝන මූල සියල්ල ඒකක සංකීර්ණ සංඛ්‍යාව වේ. එකෙහි අතාත්වික ඝන මූල සියල්ල ඒකක සංකීර්ණ සංඛ්‍යාව වේ. ඒ කියන්නේ මේවයි මාපාංකයේ අරන් බලන්න මේ භාග්‍ය වර්ග ධන මුල 3 යට 2 වර්ගයේ වර්ගමූල 1යි. මේකෙත් එහෙමයි. මේකෙත් එහෙමයි. හරි? ତර එකෙහි අතාත්වික ඝන මූල සියල්ල ඒකක සංකීර්ණ සංඛ්‍යාව වෙනවා. ඊගාව ලියන්න. ඊගාව තරුව දාලා එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් අනික ඔමේගා වර්ගය ලෙස පවතී. එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් අනික ඔමේගා වර්ගය ලෙස පවතී. අනික ඔමේගා වර්ගය ලෙස පවතී. ඊගාව තරුව දාලා යන්න. ඊගාව තරුව දාලා යන්න. එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් ඔමේගා ඝනය සමානයි 1. ඊගාට ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි 0. මේව ලියලා කොටු කරගන්න වේ. ඔමේගා ඝනය සමානයි 1යි සහ අනිත් එක තමයි ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි 0 වේ. හරි පොඩ්ඩක් බලා ගන්න. ඔයගලන්ට එකේ අතාත්වික ඝන මූලය හොයන්න එකේ ඝන මූල හොයන්න කිව්වොත් z සමාන 1 3 1 බලය කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ ඝනය අරගෙන මේ පැත්තට ගෙනල්ලා සාධක කඩනවා. මේක සමානයි 0 හෝ මේක සමානයි 0 මේකේ මූල ටික ලියුවාම ඝන මූල 3 එනවා මේ විදිහට. හරි? එතකොට ඒක එකක් තාත්විකයි ඉතිරි දෙක අතාත්විකයි. අතාත්විකේව ගත්තාම මේකේ ප්‍රතිබද්ධය අනිත් එක. තව දෙයක් තමයි එකේ අතාත්වික ඝන මූලයක් අපි ඔමේගා කියලා හැඳින්වුවා. දැන් මේක ඔමේගා නම් මේක ඔමේගා වර්ගය. මේක ඔමේගා නම් මේක ඔමේගා වර්ගය. අතාත්වික දෙක මේ දෙකනේ. මේක තාත්වික එකනේ. එකක් ඔමේගා නම් අනිත් එක ඔමේගා වර්ගය වෙනවා. ඒ වගේම අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් ඔමේගා ඝනය 1යි ඔමේගා වර්ග ධන ඔමේගා ධන 1 බිඳුවයි. හරි? ඒ ටික එහෙම එනවා. එතන ඒව ඔප්පු කරන්න කිව්වොත් ඔයගලන්ට ඔප්පු කරන්න පුළුවන් මේ විදිහට. ලියන්න උපමාතෘකාවක්. එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් අනික ඔමේගා වර්ගයේ බව සාධනය කිරීම. එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් අනික ඔමේගා වර්ගයේ බව සාධනය කිරීම.
අනික ඔමේගා වර්ගයේ බව සාධනය කිරීම. right. ඔන්න බලන්න එකේ තුනෙන් එක බලය අපි ගන්න මෙහෙම. ඒකේ මූලධන හොයලා දෙන්නේ ඇල්ෆා සමානයි 1 හෝ බීටා සමානයි ඍණ භාගය ධන එතන ඍණ භාගය ධන මූල 3 යට 2යි i හෝ ගැමා සමානයි ඍණ භාගය ඍණ මූල 3 යට 2යි i. එකේ ඝන මූල 3 ගන්නවා. හරි. එතන අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් අනික ඔමේගා වර්ගය වෙනවයි කියලා පෙන්වන්නේ මෙහෙමයි. එතකොට අපි ඉස්සෙල්ලාම ගන්නවා මේක ඔමේගා කියලා. බීටා සමානයි ඔමේගා යයි ගනිමු. හරි. බීටා ඔමේගා නම් ඔමේගා වර්ගය කියන්නේ එතකොට බීටා වර්ගයනේ. එතන ඔමේගා වර්ගය කියන්නේ එතකොට බීටා කියන්නේ ඍණ භාගය ධන මූල 3 යට 2යි i වල වර්ගය. එතකොට ඔමේගා වර්ගය කියන්නේ මේකේ වර්ගය 4න් 1යි මේකේ වර්ගය වෙන්නේ 4න් 3යි i වර්ග. ඒ කියන්නේ ඍණ 4න් 3යි. මේ දෙකේ ගුණිත දෙකනේ ඍණ මූල 3 යට 2යි i. ඔමේගා වර්ගය කියන්නේ ඍණ භාගය ඍණ මූල 3 යට 2යි i. එතකොට ඔමේගා වර්ගය සමාන ගැමා වෙනවා. එතකොට බීටා කියන්නේ ඔමේගා නම් ගැමා කියන්නේ ඔමේගා වර්ගය. ඒකම අනිත් පැත්තට මේක ඔමේගා කියලා ගමු. ගැමා සමානයි ඔමේගා යයි ගනිමු. ගැමා ඔමේගා නම් බලන්න ඔමේගා වර්ගය කියන්නේ ගැමා වර්ගය. ගැමා කියන්නේ ඍණ භාගය ඍණ මූල 3 යට 2යි i වල වර්ගය. 4න් 1 ඍණ 3 බෙදීම 4 මේ දෙකේ ගුණ දෙකනේ මූල 3 යට 2යි i. අද ඍණ භාගය ධන මූල 3 යට 2යි i. එතකොට ඔමේගා වර්ගය කියන්නේ එතකොට බීටා. එතකොට බලන්න ඒක දෙපැත්තටම ඔප්පු කරන්න ඕන. දැන් බීටා කියන්නේ ඔමේගා යයි ගනිමු. එතකොට බීටා ඔමේගා නම් මේක ඔමේගා නම් ඔමේගා වර්ගය කියන්නේ මේකේ කියලා පෙන්වනවා. හරිද? මේක ඔමේගා නම් ඔමේගා වර්ගය කියන්නේ මේක කියලා පෙන්වනවා. හරි. එහෙම තමයි ඒක සාධනය කරන්නේ මූල 3 අරගෙන ඔහොම පෙන්වන්න පුළුවන්. හරි. සාධනය කරන්නකෝ. ඊගාවට ලියන්න මෙහෙම මාතෘකාව ලියන්න එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම්
එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් ඔමේගා ඝනය සමානයි 1 සහ ඔමේගා ඝනය සමානයි 1 සහ ඔමේගා ඝනය සමානයි 1 සහ ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි බිඳුව. ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි බිඳුව. බව සාධනය කිරීම. බව සාධනය කිරීම. බව සාධනය කිරීම. මොන බලන්න Z සමානයි 1/3 බලය. Z ඝනය සමානයි 1යි. අතාත්වික මූලය ඔමේගා නම් මූලයක් ඔමේගා නම් මේකේ අතාත්වික මූලයක් අපි ගන්න ඔමේගා කියලා. එතකොට ඔමේගා ඝනය සමාන 1 වෙනවා. හරි. මූල තුනෙන් අතාත්වික මූල දෙකෙන් එකක් ඔමේගා කියලා ගත්තාම එහෙම වෙනවා. ඊගාට මේක මේ පැත්තට ගෙනාවා ඔමේගා ඝනය ඍණ 1 සමානයි බිඳුවයි. ඔමේගා ඍණ 1 වාරයක් ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. ඔමේගා සමානයි 1 හෝ ඔමේගා වර්ග ධන ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. නමුත් ඔමේගා අතාත්වික නිසා ඔමේගා අසමානයි 1 වේ. ඔමේගා අතාත්විකයිනේ. එහෙනම් ඔමේගා වර්ග ධන ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. හරි. ඒවා මේ නිකන් ශනිකව ඔප්පු කරගන්න පුළුවන්. සිලබස් එකේ මේ ටික සඳහන් කරලා නැහැ. ඉතින් ඒ වුණාට අපි මේක තියනවද නැද්ද කියලා හරියට දන්නේ නැහැ. ඒක නිසා අපි මේක කරනවා. මොකද මේක කෙනෙකුට එකපාරට ගන්න පුළුවන් එකන්නේ සුළු කරලා. ඒ කියන්නේ සාමාන්‍ය දැනීමෙන් ගන්න පුළුවන් එකක්. ඒක නිසා අපි මේ ටික කරනවා. දැනගෙන හිටියට පාඩු වෙන්නේ නැහැ මේ ටික. දැන් අර කරන්න ඕන කලින් සිලබස් එකට අදාළව කරන්න ඕන ටික ඔක්කොම කරලා ඉවරයි. මේ ටික පොඩි සැකයක් තියෙනවද නැද්ද කියන එක. ඒක නිසා අපි මේක ඉගෙන ගන්න එක හොඳයි. මේක තියරි එකක්ම නෙවෙයි මේ. ඕන වෙලාවක සුළු කරලා ගන්න පුළුවන් එකක්. ඊගාවට ලියන්න මාතෘකාව එකෙහි අතාත්වික එකෙහි ඝන මූල ත්‍රිකෝණමිතික ආකාරයෙන් ඉදිරිපත් කිරීම. 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 හරි. ඔන්න බලන්න එකේ ඝන මූල අපි ත්‍රිකෝණමිතික ආකාරයෙන් ඉදිරිපත් කරන විදිය. එකෙහි ඝන මූල ත්‍රිකෝණමිතික ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ මේ විදියට. Z සමාන 1/3 බලය Z ඝනය සමාන 1යි. මේක විසඳුවාම ඔයගොල්ලෝ දන්නවා එකේ ඝන මූල වෙන්නේ ඇල්ෆා කියන්නේ 1 හෝ බීටා සමානයි ඍණ භාගයේ ධන මූල 3 යට 2යි හෝ ගැමා සමානයි ඍණ භාගයේ ඍණ මූල 3 යට 2යි. ඔහොම. හරි. එතකොට ඇල්ෆා ලියත හැකි එක වාරයක් 1 ධන 0.i. අල්ප කියන්නේ එතකොට එක කියන්නේ මාපාංකයනේ මාපාංක 1යි. මෙතනනේ cos බිඳුව ධන i sin බිඳුව. cos බිඳුව ධන i sin බිඳුව. එතකොට අල්ප කොහොම ලියන්න පුළුවන් ත්‍රිකෝණමිතික ආකාරයෙන්. මාපාංක 1යි. ඒකක සංකීර්ණ සංඛ්‍යානේ. ඒකට බීටා කියන්නේ ඍණ භාගයේ ධන මූල 3 යට 2යි නේ.
බීට සමානයි ඍණ භාගයේ වර්ගය දන්න මූල 3/2 වර්ගයේ වර්ගමූලය කියන්නේ 1යි. එකක් පිටට ගත්තාම ඍණ භාගය ධන මූල 3/2යි i. එක වාරයක් ඍණ cos π බෙදීම 3 ධන i sin π බෙදීම 3. cos එකේ ඍණ sin එක ධන වෙන්නේ මොන වෘත්තපාදයේද? දෙවෙනි වෘත්තපාදයේ. එහෙනම් බීටා සමානයි cos එක දාන්න ඕනේ නැහැනේ. cos phi ඍණ π බෙදීම 3 ධන i sin phi ඍණ π බෙදීම 3 දෙවෙනි වෘත්තපාදයට ලියනවා. බීටා සමානයි cos 2යි phi බෙදීම 3 ධන i sin 2යි phi බෙදීම 3. හරි. එතන මෙන්න අනිත් එක. ඊගාට මේක ගැමා සමානයි මේකේ වර්ග ධන මේකේ වර්ගයේ වර්ගමූල එකක් පිටට ගත්තාම ඍණ භාගය ඍණ මූල 3/2යි i. ඒතර ගැමා සමානයි එක වාරයක් ඍණ cos π බෙදීම 3 ධන ඍණ i sin phi බෙදීම 3. cosui sinui දෙකම ඍණ වෙන්නේ තුන්වෙනි වෘත්තපාදේ. එහෙනම් cos phi ධන phi බෙදීම 3 ධන i sin phi ධන phi බෙදීම 3. ගැමා කියන්නේ cos 3න් 4යි phi ධන i sin 3න් 4යි phi. හරි. right. ඔය ටික ඔප්පු කරගන්න. එතකොට අපිට ත්‍රිකෝණමිතික ආකාරයටත් හරවත හැකි එකේ ඝන මූල 3. හරි. ඊගාවට ලියන්න ඕගොල්ලෝ මාතෘකාව ලියන්න ද මුවාවර් ප්‍රමේය ඇසුරෙන් එකෙහි ඝනමූල සෙවීම. ද මුවාවර් ප්‍රමේය ඇසුරෙන් එකෙහි ඝනමූල සෙවීම. හරි. බලා ගන්නකො ඔයගොල්ලෝ ද මුවාවර් ප්‍රමේය ඇසුරෙන් එකේ ඝනමූල ගන්න විදිය.
අපි ගමු z සමානයි 1/3 බලය. හරිද? එතකොට z සමානයි cos theta ධන I sin theta theta ප්‍රධාන පරාසයෙන් ගන්නම් මේ ඔය විදිහට තියෙන්නේ. ඒකක සංකීර්ණ සංඛ්‍යාවක් නිසා මාපාංක එකක් වෙන්න ගත්තේ. එක වාරයක් cos theta ධන I sin theta. z කියන්නේ එකේ ඝන මූලේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතන cos theta ධන එතකොට I sin theta සමානයි 1/3 බලය. ඒතර cos theta ධන I sin theta ගේ ඝනය සමානයි 1යි. ධර්මාවර ප්‍රමේයෙන් අපිට පුළුවන් cos 3i theta ධන I sin 3i theta සමානයි 1. 1 ලියනවා 1 ධන බිඳුවයි i. හරි? ඔතනින් එනවා cos 3 තාත්වික කොටස් සමාන කරන්න cos 3i theta සමාන 1යි cos 3i theta සමාන cos බිඳුව 3i theta සමානයි 2n phi ධන හෝරින බිඳුව n නිකිලයක්. එහෙනම් theta සමානයි 2n phi බෙදීම 3 n නිකිලයක්. දැන් ඊට පස්සේ theta තියෙන්නේ මේ පරාසෙනේ. මේ පරාසෙන් තෝරන්න ඕන. අපි මෙතන θ දාගමු 0.2π පරාසයෙන් අපි කොන ගත්තේ ඒ විදිහටනේ 0 කුඩායි θ කුඩාව සමානයි 2π පරාසය. මෙතන සමාන. ඔහොම. මේ පරාසයෙන් ගමු. හරි? මොන පරාසයෙන් ගත්තත් කමන්නේ නැහැ. 0 කුඩාව සමානයි θ කුඩායි 2π. මොකද අපි කලින් එකේ ගත්තේ එම පරාසෙන්නේ. 3න් 4යි 5 ලිව්වනේ අපි ඒක විස්තරය. අද ප්‍රධාන විස්තරම නෙවෙයි. හරි? ඒතර n සමානයි 0 දැම්මහම θ සමානයි 0යි. n සමාන 1 දැම්මහම θ සමාන 2π බෙදීම 3යි. n සමාන 2 දැම්මහම θ 4π බෙදීම 3යි. ඔය තුන විතරයි එන්නේ. n සමානයි 3 දැම්මොත් මොකද වෙන්නේ? 2π. එතකොට වැඩිනේ. එතන මේ පරාස 2π ආйти නෑනේ බිඳුවනේ ආйти. එහෙනම් මේකේ ඇල්ෆා සමානයි cos බිඳුව ධන I sin බිඳුව. බීටා සමානයි cos 2π බෙදීම 3 ධන I sin 2π බෙදීම 3. ගැමා සමානයි cos 4π බෙදීම 3 ධන I sin 4π බෙදීම 3. ඔය විදිහට. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ධර්මාවර ප්‍රමේයනොත් එකෙහි ඝන මූල 3 සොයා ගන්න.
හරි. දැන් මේ සම්බන්ධව දැන් ඔය ටික ඉරක් ගහලා වෙන් කරන්න වෙන් කළා මේකට උදාහරණයක් අපි ලියමු. මෙන්න මේ උදාහරණය ඔයගොල්ලෝ ලියා ගන්න. එකෙහි ඝන මූල සම්බන්ධ උදාහරණයක්. හරි. මේව ලියන්න. ඔමේගා යනු එකෙහි අතාත්වික ඝන මූලයක් නම් ඔමේගා යනු එකෙහි අතාත්වික ඝන මූලයක් නම් ඔමේගා ඝනය සමානයි 1 බව සහ ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි 0 බව පෙන්වන්න. ඔමේගා ඝනය සමානයි 1 බව සහ ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි 0 බව පෙන්වන්න. එනයින් පළවෙනි කොටස එකරින ඔමේගා ධන ඔමේගා වර්ගය වාරයක් 1 ධන ඔමේගා ඍණ ඔමේගා වර්ගය සමානයි 4 බවද දෙවෙනි කොටස 1 ධන ඔමේගා වර්ගය වාරයක් 1 ධන ඔමේගා සමානයි 1 බවද තුන්වෙනි කොටස එකරින ඔමේගා වර්ගය එකරින ඔමේගා 4 එකරින ඔමේගා 8 සමානයි 9 බවද හතරවෙනි කොටස A ධන B ඔමේගා ධන C ඔමේගා වර්ගය වාරයක් A ධන B ඔමේගා වර්ගය ධන C ඔමේගා සමානයි A වර්ග ධන B වර්ග ධන C වර්ග ඍණ AB ඍණ BC ඍණ CA බවද පහ කොටස A ධන B ධන C වාරයක් A ධන B ඔමේගා ධන C ඔමේගා වර්ගයේ වාරයක් A ධන B ඔමේගා වර්ගය ධන C ඔමේගා සමානයි A ඝනය ධන B ඝනය ධන C ඝනය ඍණ ABC බවද පෙන්වන්න. මෙහි ABC යනු තාත්වික නියත වේ. මෙහි සිම්පල් ABC යනු තාත්වික නියත වේ. හරි. ඉස්සෙල්ලාම මම මෙන්න මේ දෙක ඔප්පු කරන්නම්. හරි. ඔන්න බලන්න. Z සමානයි 1/3 බලය ඔමේගා යනු අතාත්වික මූලයක් නිසා තෘප්ත වේ. එහෙනම් ඔමේගා සමානයි 1/3 බලය ඔමේගා ඝනය සමාන 1යි ඔමේගා ඝනය ඍණ ඔමේගා ඝනය සමාන 1 කියන එක හරිනේ. ඔන්න එකක් පෙන්නුවා. ඊගාට මේක මේ පැත්තට ගේන්න ඔමේගා ඝනය ඍණ 1 සමානයි 0යි ඔමේගා ඍණ 1 වාරයක් ඔමේගා වර්ග ධන ඔමේගා ධන 1 සමානයි 0යි ඔමේගා සමාන 1 හෝ ඔමේගා වර්ග ධන ඔමේගා ධන 1 සමානයි 0යි ඔමේගා අතාත්වික නිසා ඔමේගා අසමානයි 1යි අතාත්වික මූලෙන්නේ ඔමේගා කියලා අරන් තින්නේ තාත්වික එක නෙවෙයිනේ. ඒතර ඔමේගා අතාත්වික එකක් නිසා එක වෙන්න බෑනේ. එහෙනම් ඉතිරි එකෙන් තමයි එන්නේ ඔමේගා වර්ගයේ ධන ඔමේගා ධන 1 සමානයි 0යි. එතකොට මේ දෙක ටක් ගාලා පෙන්න ගන්න. මේ වගේ ගණන් වලදී ඔයගලන්ට ටික පෙන්නගෙන ගන්න හදත හැකි. ඒතර ගණන් වලදී දෙන්නෙත් ඒ විදිහට. ටක් ගාලා ඔප්පු කරගන්න මේ ටික. ඊට පස්සේ මේ අහලා තියෙන කොටස් වලට අපිට දෙන්නේ උත්තර දෙන්න.
ඊගාට අපි බලන මේ කොටස් වලට උත්තර දෙන්න හැටි. අපි බලමු මේ පළවෙනි කොටස ගන්න හැටි. මම කොටසෙන් කොටස හදන්නම් මේ ටික මකලා. බලන්න පළවෙනි කොටස මම ඒක වම් අත පැත්ත ගන්නම්. එක ඍණ ඔමේගා ධන ඔමේගා වර්ගය එක ධන ඔමේගා ඍණ ඔමේගා වර්ගය. දැන් අපිට පුළුවන් මේකෙන් ආදේශ කරන්න අර ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 කියන එකෙන්. ඒතර ඔමේගා වර්ගය ධන 1 කියන්නේ මෙන්න මේකට දාත හැකි. ඔමේගා වර්ගය ධන 1 කියන්නේ ඍණ ඔමේගා. ඒතර ඍණ ඔමේගා ඍණ ඔමේගා. මෙතනින් එක ධන ඔමේගා කියන්නේ එක ධන ඔමේගා කියන්නේ ඍණ ඔමේගා වර්ගය. ඔහොම එනවා. ඍණ 2 ඔමේගා වාරයක් ඍණ 2 ඔමේගා වර්ගය. ඒ කියන්නේ 4 ඔමේගා ඝනය. ඔමේගා ඝනය කියන්නේ 1 නිසා මේක 1යිනේ. ඒතර 4යි. RHS. ඔන්න මම පළවෙනි කොටස හැදුවා. බලන්න හරිද කියලා. ඒතර අපි මේකෙන් ආදේශ කළා තමයි ගත්තේ. ඒතර එක ධන ඔමේගා වර්ගයට දැම්මා ඍණ ඔමේගා කියලා. එක ධන ඔමේගා කියන්නේ බලන්න එක ධන ඔමේගා කියන්නේ ඍණ ඔමේගා වර්ගය. දාලා සුළු කරනවා. පස්සේ ඔමේගා ගණයට දානවා 1යි කියලා. ඊගාට බලමු අපි දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ වම් අත පැත්තේ තියෙන්නේ එක ධන ඔමේගා වර්ගයේ වාරයක් එක ධන ඔමේගා. ඉතින් එක ධන ඔමේගා වර්ගය කියන්නේ දැන් බලන්න මෙතනින් එක ධන ඔමේගා වර්ගය කියන්නේ ඍණ ඔමේගා. වාරයක් එක ධන ඔමේගා කියන්නේ ඍණ ඔමේගා වර්ගය. අතර ධන ඔමේගා ඝනය ඔමේගා ඝනය කියන්නේ 1යි. අතර RHS එනවා. ඒක නිකම්ම සාධනය කරන්න පුළුවන්. දෙවෙනි කොටස ඉක්මනට බලන්න. ඊගොඩ තුන්වෙනි කොටස. දැන් මම මේ ටික අකලා තුන්වෙනි කොටස කරන්නම්. තුන්වෙනි කොටසේ තියෙන්නේ වම් අත පැත්තේ එක ඍණ ඔමේගා වර්ගය එක ඍණ ඔමේගා 4 එක ඍණ ඔමේගා 8
මේක එක ඍණ ඔමේගා වර්ගය මෙන්න මෙතන මේක ලියද හැකි එක ඍණ ඔමේගා ඝනය වාරයක් ඔමේගා මේක ලියද හැකි මේක ලියද හැකි එක ඍණ ඔමේගා ඝනයේ වර්ගය. ඒතර ඔමේගා 6 වාරයක් ඔමේගා වර්ගය. ඔමේගා ඝනයට දාන්න මෙන්න මෙතන ඔමේගා ඝනයට දාන්න 1යි කියලා. ඔමේගා ඝනය කියන්නේ 1යි. එහෙනම් එක ඍණ ඔමේගා වර්ගය ඊට පස්සේ මෙතන එක ඍණ ඔමේගා වෙනවා එතන මෙතනත් එක ඍණ ඔමේගා වර්ගය වෙනවා. එතකොට එක ඍණ ඔමේගා වාරයක් එක ඍණ ඔමේගා වර්ගයේ සම්පූර්ණ වර්ගයක් තියෙන්නේ. දෙපාර තියෙනවනේ. දැන් මේක වැඩි කරගන්න. එක ඍණ ඔමේගා වර්ගය ඍණ ඔමේගා ධන ඔමේගා ඝනය. ඒකේ වර්ගය. එක ඍණ ඔමේගා වර්ගය ධන ඔමේගා ධන ඔමේගා ඝනය. ඔමේගා ඝනය කියන්නේ 1යි. ඔමේගා ඝනය කියන්නේ 1යිනේ. ඊගාට එක ධන ඔමේගා වර්ගය දැන් අපි මේකේ අන්න දෙය තමයි එක ධන ඔමේගා වර්ගයේ බිඳුවයි කියලා. මෙතන ඔමේගා වර්ග ධන ඔමේගා කියන්නේ ඍණ 1යි. ඔමේගා වර්ග ධන ඔමේගා කියන්නේ ඍණ 1යි. මෙතන දැන් එතකොට එන්නේ 3 වර්ගය 9යි. RHS. ඔන්න එතකොට තුන්වෙනි කොටසත් හරි. අපි හතරවෙනි කොටස බලමු. හතර කොටසේ වම් අත පැත්ත ගත්තොත් A ධන B ඔමේගා ධන C ඔමේගා වර්ගය A ධන B ඔමේගා වර්ගය ධන C ඔමේගා මේක සුළු කරන්න තියෙන්නේ ඔයගලන්ට පුළුවන් මෙහෙම A ධන B ඔමේගා ධන මේ C ඔමේගා වර්ගය තියෙනවනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි 0යි ඔමේගා ඝනය සමානයි 1යි. මේ ටික දන්නවනේ. මේකෙන් පුළුවන් ඔමේගා වර්ගය කියන්නේ ඍණ ඔමේගා ඍණ 1 කියලා දාන්න. ඍණ ඔමේගා ඍණ 1. මෙතෙන්ටත් A ධන B ඔමේගා වර්ගයට දානවා ඍණ ඔමේගා ඍණ 1 ධන C ඔමේගා. මේකෙන් භාවිතා කරා.
මෙතනින් ඕගලන්ට පුළුවන් A ඍණ C ධන B ඍණ C වාරයක් ඔමේගා කියලා දාගන්න. මෙතනින් පුළුවන් A ඍණ B ධන C ඍණ ධන C ඍණ B වාරයක් ඔමේගා ඔය විදිහට ගත හැකියි. ඊට පස්සේ පදෙන් පදේ වැඩි කරොත් මේක මේකෙන් වැඩි කරන්න A ඍණ C A ඍණ B මේක මේකෙන් වැඩි කරන්න A ඍණ C C ඍණ B වාරයක් ඔමේගා මේක මේකෙන් වැඩි කරන්න A ඍණ B B ඍණ C වාරයක් ඔමේගා මේක මේකෙන් වැඩි කරන්න B ඍණ C C ඍණ B වාරයක් ඔමේගා. එතකොට මෙතන මෙන්න මෙතන A වර්ගය එතන වැඩි කරන්නේ නැතුව දාමු මුලි හරියේදී මෙතනින් දාමු A ඍණ C A ඍණ B ධන මෙන්න මෙතන ඔමේගා පිටට අරන් සුළු කරමු. පොදු සාධකය B ඍණ C C ඍණ B වෙනකොට අපිට මෙතනින් පොදු සාධකයක් පිටට ගත හැකි මේ දෙකෙන් C ඍණ B මෙතන B ඍණ C නේ. එතකොට C ඍණ B වාරයක් ඔමේගා පිටට ගමු. C ඍණ B වාරයක් ඔමේගා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ A ඍණ C මෙතන C ඍණ B පිටට දාම ඍණ ලකුණක් පිටට එනවා A ඍණ B ධන B ඍණ C C ඍණ B වාරයක් ඔමේගා වර්ගය A ඍණ C A ඍණ B ධන මෙතන ඔමේගා වාරයක් C ඍණ B වාරයක් මෙන්න මෙතන ඍණයට ධනය කැපිලා ගිහිල්ලා B ඍණ C C ඍණ B B ඍණ C ධන C ඍණ B B ඍණ C වාරයක් ඔමේගා වර්ගය A ඍණ C A ඍණ B මෙතන පිටට ගන්න C ඍණ B B ඍණ C පිටට ගත්තාම ඔමේගා ධන ඔමේගා වර්ගය ඔමේගා ධන ඔමේගා වර්ගය නෝ ඔමේගා ධන ඔමේගා වර්ගය කියන්නේ ඍණ එකයි. අර මෙතනින් ඔමේගා ධන ඔමේගා වර්ගය කියන්නේ ඍණ එකයි. දැන් ඕක සුළු කරන්න තියෙන්නේ. දැන් ඕක වැඩි කරලා සුළු කරන්න. දරාර දීලා තියෙන උත්තරේ බව පෙන්නන්න පුළුවන්.
දැන් මේකේ අන්තිම ටික මම මේ උඩ ටික මකලා සුළු කරනවා. දැන් උඩ ටික මකනවා. දැන් බලන්න මේ අන්තිමට එන ටික අපි හිතමු LHS සමානයි. මෙතන මේ A වර්ග ඍණ AB ඍණ AC ධන BC ඔය විදිහට එනවා. ඊගාට මෙතන C ඍණ B B ඍණ C කියන්නේ ඍණ ලකුණක් එනෝනේ මෙතන ඍණෙන් වැඩි කරාම B ඍණ C වර්ගය වෙනවා. එතකොට A වර්ග ඍණ AB ඍණ AC ධන BC B වර්ග ධන C වර්ග ඍණ 2යි BC A වර්ග ධන B වර්ග ධන C වර්ග ඍණ AB ඍණ BC ඍණ CA ඔන්න ඔය විදිහට එනවා මේ දිනේ දකුණු පැත්ත. ඉතින් ඔන්න ඔය විදිහට ඒ සාධනය කරන්න පුළුවන්. තව එක කොටසක් තියෙනවා. අපි ඒ කොටස බලමු ඊගාවට. ඔන්න මම දැන් එහෙනම් පහ කොටස කරනවා මේ ටික මකන්නම්. පහ කොටස බලමු. මේ පහ කොටසේ වම් අත පැත්ත ගත්තොත් A ධන B ධන C A ධන B ඔමේගා ධන C ඔමේගා වර්ගය A ධන B ඔමේගා වර්ගය ධන C ඔමේගා. එතකොට අපි දන්නවා ඔමේගා ගන්නේ 1යි කියලා ඔමේගා වර්ගය ධන ඔමේගා ධන 1 සමානයි 0යි කියලා දන්නවා. දැන් අපිට පුළුවන් මේකේ සුළු කිරීම කරන්න A ධන B ධන C වාරයක් මෙන්න මෙතන A ධන B ඔමේගා මේ ඔමේගා වර්ගයට දානවා මෙතනින් ඍණ ඔමේගා ඍණ 1 කියලා. එතකොට ඍණ C ඔමේගා ඍණ C මෙතන A ධන B වාරය මෙන්න මේකට දානවා ඍණ ඔමේගා ඍණ 1 කියලා. එතකොට මෙතන එනවා ඍණ B ඔමේගා ඍණ B ධන C ඔමේගා A ධන B ධන C වාරයක් A ඍණ C ධන B ඍණ C වාරයක් ඔමේගා. මෙතනින් ගත හැකි A ඍණ B ඍණ ධන C ඍණ B වාරයක් ඔමේගා. A ධන B ධන C වාරයක් මේ දෙක වැඩි කරගත්තොත් A ඍණ C A ඍණ B ඊගාවට A ඍණ C C ඍණ B වාරයක් ඔමේගා ඊගාවට A ඍණ B B ඍණ C වාරයක් ඔමේගා ධන B ඍණ C C ඍණ B වාරයක් ඔමේගා වර්ගය. එතකොට අපිට A ධන B ධන C වාරයක් මෙන්න මෙතන A ඍණ C A ඍණ B ධන වෙන මෙතනින් පිටට ගත හැකි A B
B ඍණ C C ඍණ B තියෙනවා මෙතන A ඍණ C. එතන මෙන්න මෙතනින් ඔමේගාත් එක්ක B ඍණ C C ඍණ B පිටට ගන්නවා. අපි ඍණ ලකුණක් එක බලන ඍණ B ඍණ C වාරයක් ඔමේගා පිටට ගන්නවා. ඍණ B ඍණ C පිටට ගත්තා මෙතන ඍණ A ඍණ C ධන B ඍණ A ඍණ B ධන B ඍණ C ඍණ ලකුණ පිටට ගන්න C ඍණ B B ඍණ C එතන B ඍණ C වර්ගය ඔමේගා වර්ගය A ධන B ධන C වාරයක් A ඍණ C A ඍණ B මෙන්න මෙතන ඍණයට ධනයේ කැපෙනවා C ඍණ B තර ඍණ ලකුණ නැති කරාම B ඍණ C වල වර්ගයේ වාරයක් ඔමේගා ඍණ B ඍණ C වල වර්ගයේ වාරයක් ඔමේගා වර්ගය බලන්න මෙතන මේ C ඍණ B මෙතන තියෙන B ඍණ C ඍණ ලකුණ පිට ගත්තාම ධන වෙනවා B ඍණ C වර්ගය ඔමේගා වර්ගය මෙතන බලන්න ලකුණේ පොඩි ප්‍රශ්නයක් එනව නේද කියලා. මෙන්න මෙතන පොඩි වැරද්දක් වුණා. මෙතන ධන ලකුණ හරි. මෙන්න මෙතන. මෙතන ධන ලකුණ ගත්තොත් තමයි දැන් B ඍණ C ඔමේගා පිට ගත්තාම A ඍණ B මෙතනින් එන්නේ. ඍණ ලකුණකින් මෙතන වැඩි වෙන්නේ එහෙම වුණොත්. හරිද? එතකොට මෙන්න මෙතන මේක සුළු කරාම එන්නේ C ඍණ B. මෙතන තියෙන B ඍණ C දැන් තහම තමයි මේ විදියට එන්නේ. ඍණ ලකුණ පිටට ගත්තාම මේ විදියට එනවා. දැන් මේකෙන් ඍණ පිටට ගත්තට පස්සේ ඍණ පිටට ගත්තට පස්සේ මේ විදියට එනවා. මේ පදේ ඍණ B ඍණ C වර්ගය පිටට ගත්තාම ඔමේගා වර්ගය. ඔමේගා ධන ඔමේගා වර්ගය ඍණ 1යි. අවසානයේ සුළු වෙනවා A ධන B ධන C වාරයක් මෙතනින් එනවා A ඍණ C A ඍණ B මෙතනින් එනවා ධන B ඍණ C වල වර්ගය. දැන් ඔක සුළු කරමු බලන්න. එතන අර ලකුණක පොඩි වැරද්දක් නිසා තමයි මෙතන වැරදුනේ. දැන් හරි. දැන් ඔක සුළු කරන්න ඕන අර දීලා තියෙන උත්තරේ දක්වා. දීලා තියෙන උත්තරේ දක්වා සුළු කරන්න. දැන් මම මේකේ උඩ ටික මකලා මෙතෙන්ට ඉතිරි ටික සුළු කරනවා. දැන් මෙන්න මෙතන LHS සමානයි A ධන B ධන C වාරයක් මෙතන සුළු කරෝතින් එනවා A වර්ග ඍණ B ඍණ CA ධන BC මෙතනින් එනවා B වර්ග ධන C වර්ග ඍණ 2යි BC A ධන B ධන C වාරයක් B වර්ග ධන C වර්ග ඍණ AB ඍණ BC ඍණ CA
ඔය විදියට එනවා. ඕක පදෙන් පදේ වැඩි කරලා සුළු කරාම දැන් ඕක අසමානතා පාඩමේදීත් මේ වගේ සුළු කිරීම කරලා තිනවා. ඕක පදෙන් පදේ වැඩි කරලා සුළු කරාම අපට අවශ්‍ය උත්තරේ කැපිලා ගිහිල්ලා එනවා. A ගණය AB වර්ගය AC වර්ගය ඍණ A වර්ග B ඍණ ABC ඍණ CA වර්ග ධන BA වර්ග ධන B ගණය ධන BC වර්ගය ඍණ AB වර්ගය ඍණ B වර්ග C ඍණ C වර්ග A මේ B ගෙන් හරි කරාම මෙහෙම BA වර්ග මේ තින්නේ ඊගාට B ඝනය ඊගාට BC වර්ගය ඊගාට AB වර්ගය ABC AB වර්ග C ඊගාට ABC අන්තිමට ABC ඊගාවට තව තියෙනවා C ගෙන් වැඩි කරොත් අර CA වර්ග අර CB වර්ග අර C ඝනය ABC ඍණ BC වර්ග ඍණ C වර්ගයේ ඔක සුළු කරාම එන උත්තරේ A ඝනය ධන B ඝනය ධන C ඝනය ඍණ A B C පද තුනක් තියෙනවානේ. මෙතනින් ABC 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 තුනයි ABC. අර උත්තරේ පොඩි වෙනසක් තියෙනවා. මෙතන තුනයි ABC එන්න ඕන. හරි. ඔන්න ඕක තමයි එන්නේ. උත්තරේ හදා ගන්න අර ගානේ තුනයි ABC වෙන්න ඕන එතන. ඊගාට මාතෘකාව ලියා ගන්න. ඍණ එකෙහි ඝන මූල සෙවීම. මාතෘකාව ලියන්න ඍණ එකෙහි ඝන මූල සෙවීම. ඍණ එකෙහි ඝන මූල සෙවීම. ඍණ එකෙහි ඝන මූල සෙවීම. ඔය විදිහටම දැන් ඍණ එකටත් ඝන මූල සොයන්න පුළුවන්. අපි බලමු ඍණ එකේ ඝන මූල සොයන හැටි. මේක සුළු කර ගැනීම ලොකු දෙයක් නෙවෙයි කරගන්න පුළුවන් නේ. අපි ගන්නවා මෙහෙම Z සමානයි ඍණ එකේ 3න් 1 බලය කියලා. ඒතර Z ඝනය සමානයි ඍණ 1යි Z ඝනය ධන 1 සමානයි බිඳුවයි. ඝන දෙකක ඓක්‍ය දාන්න. Z ධන 1 වාරයක් Z වර්ග ඍණ Z ධන 1 සමානයි බිඳුවයි. Z සමානයි ඍණ 1 හෝ Z වර්ග ඍණ Z ධන 1 සමානයි බිඳුවයි. Z සමානයි ඍණ 1 හෝ Z සමානයි ඍණ B ධන හෝ ඍණ B වර්ග ඍණ 4යි AC බෙදීම 2යි Z සමානයි 1 හෝ Z සමානයි භාගය ධන හෝ ඍණ 3 වර්ගමූලය බෙදීම 2. Z සමානයි 1 හෝ Z සමානයි භාගය ධන මූල 3ට 2යි I හෝ Z සමානයි භාගය ඍණ මූල 3ට 2යි I. අපි ඇල්ෆා කියලා ගමු තාත්වික මූලේ. ඇල්ෆා සමානයි 1 හෝ බීටා සමානයි භාගය ධන මූල 3ට 2යි I හෝ ගැමා සමානයි භාගය ඍණ මූල 3ට 2යි I. එකට ඝන මූල 3 ඍණ එකට ඝන මූල 3ක් තියෙනවා. එකක් තාත්විකයි දෙකක් අතාත්විකයි. හරි. ඒ ඝන මූල 3 හොයාගන්න ඍණ එකේ ඝන මූල.
ඔතන ලියන්න තරුවක් දාලා ලියන්න ඍණයකට ඝනමූල 3ක් පවතී. ඍණයකට ඝනමූල 3ක් පවතී. ඉන් එකක් තාත්වික වන අතර අනෙක් දෙක අතාත්වික වේ. ඍණයකට ඝනමූල 3ක් පවතී. ඉන් එකක් තාත්වික වන අතර අනෙක් දෙක අතාත්වික වේ. අනෙක් දෙක අතාත්වික වේ. දෙවෙනි තරුව දාලා ලියන්න. දෙවෙනි තරුව ඍණයකේ ඝනමූල සියල්ල ඒකක සංකීර්ණ සංඛ්‍යා වේ. ඍණයකේ ඝනමූල සියල්ල ඍණයකේ ඝනමූල සියල්ල ඒකක සංකීර්ණ සංඛ්‍යා වේ. ඒකක සංකීර්ණ සංඛ්‍යා වේ. තුන්වෙනි තරුව දාලා ලියන්න. තුන්වෙනි තරුව දාලා ලියන්න. අතාත්වික මූල එකක් අනකේ ප්‍රතිබද්ධය ලෙස පවතී. අතාත්වික මූල එකක් අනකේ ප්‍රතිබද්ධය ලෙස පවතී. එකක් අනකේ ප්‍රතිබද්ධය ලෙස පවතී. මෙතන ඉසෙට් සමානයි මේ ඇල්ෆා සමාන ඍණයක හොඳ මෙතන එක නෙවෙයි ඍණයකනේ. මෙතන හරි. එකක් අනකේ ප්‍රතිබද්ධය ලෙස පවතී. ඊගාව තරුව දාලා ලියන්න. ඊගාව තරුව දාලා ලියන්න. අතාත්වික මූල වලින් එකක් ඔමේගා නම් අතාත්වික මූල වලින් එකක් ඔමේගා නම් අනික ඍණ ඔමේගා වර්ගය ලෙස පවතී. අතාත්වික මූල වලින් එකක් ඔමේගා නම් අනික ඍණ ඔමේගා වර්ගය ලෙස පවතී. අනික ඍණ ඔමේගා වර්ගය ලෙස පවතී. අනික ඍණ ඔමේගා වර්ගය ලෙස පවතී. ඊගාව තරුව දාලා ලියන්න. අතාත්වික මූල එකක් ඔමේගා නම් අතාත්වික මූල එකක් ඔමේගා නම් ඔමේගා ඝනය සමානයි ඍණ 1. ඔමේගා වර්ගය ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුව. මෙහෙම ලියලා කොටු කරගෙන වෙයි කියලා දාන්න. ඔමේගා ඝනය සමාන ඍණ 1යි ඔමේගා වර්ගය ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. වේ. හරි. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන. ඊගාවට අපි මේකේ ඔප්පු කරනවා මෙහෙම ලියන්න මාතෘකාව. ඍණ එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් ඍණ එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් අනික ඍණ ඔමේගා වර්ගයේ බව සාධනය කිරීම. එකෙහි අතාත්වික ඝන මූලයක් ඔමේගා නම් අනික ඍණ ඔමේගා වර්ගයේ බව සාධනය කිරීම. අනික ඍණ ඔමේගා වර්ගයේ බව සාධනය කිරීම. හරි. අපි බලමු මේක සාධනය කරන හැටි. එකේ ඍණ එකෙහි 3 බලය. එතන මේකේ මූල ඇල්ෆා සමානයි ඍණ 1 හෝ බීටා සමානයි භාග්‍ය ධන මූල 3/2යි i හෝ ගැමා සමානයි භාග්‍ය ඍණ මූල 3/2යි i. එතන ඍණ 1 අතාත්වික මූල එකක් ඔමේගා නම් අනික ඍණ ඔමේගා වර්ගය තියෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. එතන අපි ගමු බීටා සමානයි ඔමේගා නම්. ඒ කියන්නේ මේක ඔමේගා නම් අපි අරගෙන බලමු. එතන ඍණ ඔමේගා වර්ගය කියන්නේ ඍණ බීටා වර්ගය. ඍණ බීටා කියන්නේ එතකොට භාග්‍ය ධන මූල 3/2යි i වල වර්ගය. ඍණ 4න් 1 මේකේ වර්ගය කියන්නේ ඍණ 3 බෙදීම 4 මේ දෙකේ ගුණ දෙකනේ මූල 3/2යි i. සුළු කරත් එහෙම එනවා භාග්‍ය ඍණ මූල 3/2යි i ඒ කියන්නේ ගැමා. එතකොට බලන්න බීටා කියන්නේ ඔමේගා නම් ගැමා කියන්නේ ඍණ ඔමේගා වර්ගය. ඒකම අනිත් පැත්තටත් පෙන්වන්න ඕන. ගැමා සමානයි ඔමේගා නම්
එතකොට ඍණ ඔමේගා වර්ගය කියන්නේ ඍණ ගැමා වර්ගය. ඍණ ගැමා වර්ගය කියන්නේ භාගයේ ඍණ මූල 3/2යි වල වර්ගය. ওই විදියට. එතකොට ඍණ මේක වර්ග කරොත් 4න් 1 ඍණ 3 බෙදීම 4 ඍණ මූල 3/2යි. සුළු කරාම එනවා භාගයේ ධන මූල 3/2යි. ඒ කියන්නේ බීටා. तर बीटा කියන්නේ ඔමේගා නම් ගැමා කියන්නේ ඍණ ඔමේගා වර්ගය. ගැමා කියන්නේ ඔමේගා නම් බීටා කියන්නේ ඍණ ඔමේගා වර්ගය. අන්න ඒ විදිහට තියෙනවා. ඒතර ඒක දෙපැත්තටම ඔප්පු කරලා පෙන්නන්න ඕන. ඊගා මාතෘකාව ඊගා මාතෘකාව ලියන්න ඔමේගා යනු ඍණයකෙහි අතාත්තික ඝන මූලයක් නම් ඔමේගා යනු ඍණයකෙහි අතාත්තික ඝන මූලයක් නම් ඔමේගා යනු ඍණයකෙහි අතාත්තික ඝන මූලයක් නම් ඔමේගා ඝනය සමානයි ඍණ 1 සහ ඔමේගා ඝනය සමානයි ඍණ 1 සහ ඔමේගා ඝනය සමානයි ඍණ 1 සහ ඔමේගා වර්ගයේ ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුව බව සාධනය කිරීම. ඔමේගා වර්ගයේ ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුව බව සාධනය කිරීම. අන්න එතකොට අපි ගන්න මෙහෙමයි මේක ඍණ 1 3 1 බලය කියලා ගන්නවා z ඝනය සමාන ඍණ 1යි ඔමේගා අතාත්තික මූලයක් නිසා ඔමේගා මේක තෘප්ත කරනවා. එතකොට ඔමේගා ඝනය සමාන ඍණ 1යි මූලය තෘප්ත කරනෝනේ මේක. එතකොට ඔමේගා ඝනය ඍණ 1යි. මේක මෙහෙට ගෙනාවොත් ඔමේගා ඝනය ධන 1 සමානයි බිඳුවයි ඔමේගා ධන 1 වාරයක් ඔමේගා වර්ගය ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. ඔමේගා සමානයි ඍණ 1 හෝ ඔමේගා වර්ගය ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. ඔමේගා අතාත්තික නිසා ඔමේගා අසමානයි ඍණ 1 වේ. ඔමේගා අතාත්තික නිසා ඍණ 1 වෙන්න බෑ. එම නිසා ඔමේගා වර්ගය ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. අර කලින් එකේ වගේම තමයි පොඩි වෙනසක් තියෙනවා. ඒතර ඕවා භාවිතා කරලා අපිට ගණන් හදන්න පුළුවන්. අර කලින් එකේ දුන්නා වගේම ගණන් දෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී ඔමේගා අර කලින් ඔමේගා නෙවෙයි. ඊට වඩා වෙනස්. හරි? එතකොට ඒ ගානේ හැටියට තමයි ඒක බලන්න ඕන. ඉක්මනට ඔප්පු කර ගන්න වෙන එක.
හරි. දැන් ලියන්න මාතෘකාව ඍණ එකෙහි ඝනමූල ත්‍රිකෝණමිතික ආකාරයෙන් නිරූපණය කිරීම. 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 ඒක මෙහෙමයි කරන්නේ. දැන් z සමානයි ඍණ එකේ 3න් 1 බලයනේ. මේකේ මූල තමයි α සමාන ඍණ 1 හෝ β සමානයි භාගය ධන මූල 3/2යි i හෝ ගැමා සමානයි භාගය ඍණ මූල 3/2යි i. මේක ලියත හැකි α සමානයි ඍණ 1 ධන බිඳුවයි i. එතකොට එන්නේ cos phi ධන i sin phi මෙන්න එකක්. මේක ලියත හැකි β සමානයි cos phi බෙදීම 3 ධන i sin phi බෙදීම 3. ඒකක සංකීර්ණ සංඛ්‍යානේ මේවා. මේක ලියත හැකි ගැමා cos phi බෙදීම 3 ඍණ i sin phi බෙදීම 3. දැන් බලන්න මේකේ cos ධන sin ඍණ වෙන්නේ 4 වෙනි වෘත්තපාදේ cos ඍණ phi බෙදීම 3 ධන i sin ඍණ phi බෙදීම 3. තරවන බලන්න ත්‍රිකෝණමිතික ආකාරයට මූල 3 හැරෙවුවා. ඉක්මනට හරව ගන්න. ඊගාට ලියන්න මාතෘකාව ද මුවාවර් ප්‍රමේය ඇසුරෙන් ඍණ එකෙහි ඝනමූල සෙවීම. 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 එතකොට අපි ගන්නේ දැන් z සමානයි ඍණ එකේ 3න් 1 බලයනේ. ඒතර z ඝනය සමානයි ඍණ 1යි. z ගන්නවා අපි ඒකක සංකීර්ණ සංඛ්‍යාවක් cos θ ධන i sin θ. ඒතර මේකේ මාපාංක 1යිනේ. ඒතර cos θ ධන i sin θ ගේ ඝනය සමානයි ඍණ 1යි. ධමුවාර් ප්‍රමේයෙන් cos 3i θ ධන i sin 3i θ සමානයි ඍණ 1 ධන බිඳුවයි i. හරි. ඊට පස්සේ අපිට තාත්වික කොටස හරි අතාත්වික කොටස හරි කැමති එකක් සමාන කරන්න පුළුවන්. අපි සමාන කරන්නම් මම අතාත්වික කොටස සමාන කරන්න. තාත්වික කොටස සමාන කරන්නත් පුළුවන් අතාත්වික කොටස සමාන කරන්නත් පුළුවන්. නෑ තාත්වික කොටසම සමාන කරමුකෝ. cos 3i θ සමාන ඍණ 1යි. ඍණ 1 කියන්නේ cos phi.
ඔතනින් එනවා 3යි ඊට සමානයි 2යි n phi ධන හෝ ඍණ phi n නිකලයක්. එතකොට ඊට සමානයි 2යි n phi බෙදීම 3 ධන හෝ ඍණ phi n නිකලයක්. හරි. දැන් ඔතනින් ඔයගොල්ලෝ තෝරන්න ඕන මම දැන් මේකේ ප්‍රධාන පරාසයෙන්නේ දාලා තිබුණේ. එතකොට ඍණ phi කුඩායි ඊට කුඩා හෝ සමානයි ධන phi පරාසයෙන්. n සමානයි බිඳුව දැම්මොත් ඊට සමානයි phi බෙදීම 3 ඊට සමානයි ඍණ phi බෙදීම 3. හරි. කොහොම එනවා. ඊගාට n සමානයි 1 දැම්මොත් ඊට සමානයි phi එනවා හෝ ඊට සමානයි phi බෙදීම 3. එතන මේක ඇවිල්ලානේ තියෙන්නේ ඊට සමානයි phi. එතකොට 3ක් එනවා මෙතනින්. n සමානයි 2 දැම්මොත් එන්නේ නැහැ. එතකොට මෙතනින් එනවා අවසානයේ මේ විදිහට ඊට සමානයි phi ඊට සමානයි phi බෙදීම 3 ඊට සමානයි ඍණ phi බෙදීම 3. එහෙනම් alpha සමානයි cos phi ධන i sin phi බීටා සමානයි cos phi බෙදීම 3 ධන i sin phi බෙදීම 3 gamma සමානයි cos ඍණ phi බෙදීම 3 ධන i sin ඍණ phi බෙදීම 3. ධම්මාර ප්‍රමේයනොත් අපිට ওই ඍණ එකේ ඝන මූල 3 හොයත හැකියි. දැන් අර මම ඔමේගා දාලා ඔයගලන්ට ගණන් දුන්නානේ. ඒ ඔමේගා දාලා දීපු ඒ ගාන වගේම මේකට අදාළවත් ඒ වෙනි ගැටලුවක් දෙන්න පුළුවන්. දැන් මම එහෙම ගණන් හදන්න යන්නේ නැහැ මෙතෙන්ට. මිශ්‍ර ගැටලු යටතේ ඒ වගේ ගණක් හදනවා. මේ ඔයගලන්ට දෙන්නේ ඒ වගේ આવොත් මෙතන මේට අදාළව සුළු කිරීම කරන්න. මේකේදී අර සමීකරණය වෙන්නේ ඔමේගා වර්ගයේ ඍණ ඔමේගා ධන 1 සමානයි බිඳුව. ඔමේගා ගණේ ඍණ 1යි. අරකෙදී ඔමේගා ගණ 1යි ඔමේගා වර්ග ධන ඔමේගා ධන 1 සමානයි බිඳුවයි. දැන් මේ ඒ දෙකට වෙන වෙනම ඔප්පු කරගන්න හදන්න තියෙන්නේ. හරි? එතකොට ඔන්න දැන් මූලධර්ම දැන් සම්පූර්ණයෙන් කරලා ඉවරයි. අපිට තියෙන්නේ මිශ්‍ර ගැටලු සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි මම පාස් පේපර් ටිකයි තවත් විශේෂ ගැටලු ටිකක් සාකච්ඡා කිරීම කරමු. මේ ටික ඉවර කරලා ඉරක් ගහලා වෙන් කරලා ලියන්න ඕගොල්ලෝ මිශ්‍ර ගැටලු කියලා. ඉරක් ගහලා වෙන් කරලා ලියන්න මිශ්‍ර ගැටලු. පළවෙනි ගාන ඔයගොල්ලෝ මෙහෙම ලියා ගන්න. පළවෙනි ගාන ලියන්න. z සමානයි cos θ ධන i sin θ n ධන නිකිලයක් විට z සමානයි cos θ ධන i sin θ නම් n ධන නිකිලයක් විට
දැන් ධනනිකලයක් විට xn ධන එකයට xn සමානයි 2 cos n theta බවද xn ධන එකයට xn සමානයි 2 cos n theta බවද xn ඍණ එකයට xn සමානයි 2 i sin n theta බවද පෙන්වන්න 2 i sin n theta බවද පෙන්වන්න එනයින් cos 6 බලයේ theta සමානයි 64න් 1යි cos 6යි theta ධන 4යි cos 4යි theta ධන 15යි cos 2යි theta ධන 10 බවද sin 6 බලයේ theta සමානයි 64න් 1යි ඍණ cos 6යි theta ධන 6යි cos 4යි theta ඍණ 15යි cos 2යි theta ඍණ 10 බවද පෙන්වන්න හරි බලන්නකෝ සාමාන්‍ය මේවෙනි ගැටලුවක් දෙන්නේ ද මොආර් ප්‍රමේය පාවිච්චි කරලා හදන්න හරි බලමුකෝ අපි ඒක හදන හැටි ඉස්සෙල්ලාම දැන් ඔයගොල්ලන්ට ඉසෙට් දීලා තියෙනවානේ මේ මෙතන අර xn නෙවෙයි එතන zn දන එකයට zn හරි මෙතන zn ඍණ එකයට zn x නෙවෙයි හොඳයි එතන ඉසෙට් කරගන්න ඉසෙට් මෙහෙම ලිව්වා නම් හරිද එකයට ඉසෙට් කියන එකත් අපි පොඩ්ඩක් සුළු කරගමු ඔන්න බලන්න එකයට z කියන්නේ එකයට cos theta ධන i sin theta දැන් z දීලා තියෙනවා අපි එකයට z සුළු කරගමු. ඒතර එකයට z කියන්නේ එකයට cos theta ධන i sin theta ප්‍රතිපදයෙන් වැඩි කරන්න cos theta ඍණ i sin theta ගෙන් උඩ වැඩි කරා යටත් වැඩි කරා cos theta ධන i sin theta cos theta ඍණ i sin theta එතකොට එකයට z සමානයි cos theta ඍණ i sin theta බෙදීම යටට එන්නේ cos වර්ග theta ධන sin වර්ග theta මේකගේ එකයිනේ එකයට z සමානයි cos theta ඍණ i sin theta එකයට z සමානයි cos ඍණ theta ධන i sin ඍණ theta විදිහට ලියන්න පුළුවන්. එතකොට z හා එකයට z හදාගෙන ඉන්නේ ඉස්සෙල්ලාම ඉසෙට් දන්නවා එකයට ඉසෙට් අපි හදාගමු ඔය විදියට
එකයට Z සුළු කරගත්තා. ඊට පස්සේ අපෙන් අහලා තියෙන දෙයට උත්තර සපයන්න තියෙනවා. Zn දන එකයට Zn ගන්න නම් අපිට දැන් මේ දෙකේ n වන බල එකතු කරන්න තියෙන්නේ. මේක බල ලියන්න ඕනේ නැහැ. ප්‍රතිපදයෙන් වැඩි කරලා එකයට Z සුළු කිරීම. එකයට Z සුළු කිරීම කියන්නේ ඩග් ගාලා කරන්න පුළුවන් එකක් නේ. හරි මෙන්න මෙහෙම දැන් බලන්න Z කියන්නේ එතකොට cos θ ධන i sin θ. කමා එකයට Z කියන්නේ අපි හොයාගත්තා cos ඍණ θ ධන i sin ඍණ θ. දැන් මේ දෙක උදව් කරගෙන අපි ලියනවා Zn ධන එකයට Zn. එතකොට cos θ ධන i sin θ ගේ n බලය ධන cos ඍණ θ ධන i sin ඍණ θ ගේ n වෙනි බලය. ද මුවාවර ප්‍රමේයෙන් cos n θ ධන i sin n θ ධන මෙතන cos ඍණ n θ ධන i sin ඍණ n θ cos n θ ධන i sin n θ cos වල ඍණ කෝණයේ cos අගයයි ධන කෝණයේ cos අගයයි සමානයි. ඒතර cos n θ sin වලින් ඍණ එළියට ගන්න පුළුවන්. i sin n θ මේකට මේක කැපිලා ගියා 2 cos n θ. එහෙනම් Zn ධන එකයට Zn කියන්නේ 2 cos n θ. හරි ඒක ඉක්මනට හදන්න. ඕක ඉවර වෙලා Zn ඍණ එකයට Zn සුළු කරන්න ඔය විදියට. ඊගාට අපි Zn ඍණ එකයට Zn සුළු කරනවා. ඒතර Zn ඍණ එකයට Zn කිව්වහම මම මේකෙන්ම මෙහෙම අරන් පෙන්නන්නම්. එතකොට Zn කියන්නේ මේකේ n බලය ඍණ මෙන්න මේකේ n බලය. ඒතර මෙතන ධර්මවාර ප්‍රමේයෙන් cos n θ ධන i sin n θ ඍණ වරහන් දාලා මේව දැම්මා. මේකත් ධර්මවාර ප්‍රමේයෙන්. ඍණෙන් වැඩි වුණාම එතන මෙතන එන්නේ ඍණ cos n θ මෙතන එනවා අර ඍණක් එළියට අරගෙන මේ ඍණොත් වැඩිනාම ධන sin n θ. එතන මේකට මේකයි එතෙන්දි කැපිලා යන්නේ. එතන Zn ඍණ එකයට Zn සමානයි 2i sin n θ. මෙතනින් මේකයි මේකයිනේ 2i sin n θ. එහෙනම් Zn ඍණ එකයට Zn සුළු කරලා ගන්න උත්තරේ.
හරි. දැන් මම මේකේ අහලා තියෙනවනේ මුල්ම කොටසේ cos 6 බලයට ඊටා cos 6 බලයට ඊටාගේ සුළු කිරීමක්. ඒකට අපි මෙන්න මෙහෙම ගන්නවා. ඔන්න බලන්න අපිට පුළුවන් cos තියෙන්නේ z n ධන එකයට z එන්නේ z n ධන එකයට z n ගන්නවා. ඒක වෙන්නේ 2 cos n නේ. ඕක අරගෙන n සමානයි 1 දානවා. n සමානයි 1 දාපු ගමන් ඕගොල්ලන්ට මම මේක මේ පැත්තෙන් ලියන්නම් 2 cos θ සමානයි මේ පැත්තෙන් එනවා z ධන එකයට z. අපට ඕන මේකේ 6 බලය. දෙපැත්තෙම 6 බලය ගන්නවා. 2 cos θ ගේ 6 බලය සමානයි z ධන එකයට z ගේ 6 බලය. හරි. එතකොට මෙතනින් එනවා 2 පහ 32 2 64යි cos 6 බලයට ඊටා සමානයි. මේක ද්විපද ප්‍රසාරණයෙන් සුළු කරනවා. සිග්මා r සමානයි 0 සිට 6 දක්වා 6c r z වල 6 ඍණ r එකයට z වල r සුළු කරොත් ඕක 6c බිඳුව z 6 6c 1 z 5 වැඩි කිරීම එකයට z 6c 2 z 4 වැඩි කිරීම එකයට z වර්ගය 6c 3 z 3 වැඩි කිරීම එකයට z 3 6c 4 z 2 වැඩි කිරීම එකයට z 4 6c 5 z 5 වැඩි කිරීම එකයට z z වැඩි කිරීම එකයට z 5 ඊගොඩ 6c 6 එකයට z 6. එතකොට 64යි cos 6 බලයට ඊට සමානයි. මෙතනින් එනවා මේකයි මෙතන එනවා z 6. මෙතනින් එනවා 6යි z 4. මෙතනින් එනවා 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4,2 10යි z වර්ගය. 6c 3 කියන්නේ 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 එක 3,2 කැපුණා 6 20යි 20යි මෙතන ඉන්නේ 20 ඊගාට 6c 4 කියන්නේ ආයි 10යි 10 බෙදීම z වර්ගය 6c 5 කියන්නේ 6යි බෙදීම z 4 එකයට z 6. ඕකේ අපට ගත හැකි z 6 ධන එකයට z 6 එක ළඟට ගන්න. එහා කොනේ මේකයි. ඊගාවට 6 වාරයක් z 4 ධන එකයට z 4 එක ළඟට ගන්න. ඊගාවට 10 වාරයක් z වර්ග ධන එකයට z වර්ග එක ළඟට ගන්න. ධන 20. ඔයගොල්ලෝ මේක එක සමීකරණය කියලා ගන්න. මේ දෙන්නේ 64යි cos 6 බලයට ඊටා. කොහොම ගත්තා. ඊට පස්සේ ඔයගලන්ට මේකට ආදේශ කරන්න පුළුවන්. මොකද අර අපි මෙතනින් ඒක ලියලා ලියමු ඕනනම් අපිට n සමානයි 6 දැම්මොත් z 6 ධන එකයට z 6 කියන්නේ 2 cos 6යි ටීටා. n සමානයි 4 දැම්මොත් z 4 ධන එකයට z 4 කියන්නේ මෙතනින් බලන්න 2 cos 4යි ටීටා. n සමානයි 2 දැම්මොත් z 2 ධන එකයට z 2 කියන්නේ 2 cos 2යි ටීටා. දැන් මෙන්න මේ තුනෙන් මෙතෙන්ට ආදේශ කරන්න මේ තුනට. මෙතෙන්ටයි ආදේශ කරාම අර මුලින් දීපු සමීකරණය ලැබෙනවා. ඔප්පු කරන්න දීපු එක. මෙතන cos 6 බලයට ඊටා සමානයි 64න් එකයි. මෙතෙන්ට එන්නේ cos 6යි ඊටා. ධන 6යි මේ ඉන්නේ cos මෙතන 2යි cos 6 ඊටානේ. 2යි cos 6 ඊට මෙතන එනවා 6 වාරක් 2. එතකොට 6 වාරයක් මෙතෙන්ට 2යි cos 2යි ඊට 12යි cos 2යි ඊට 4යි ඊට 12යි cos 4යි ඊට ධන
මෙතන එන්නේ 2 cos 2යි d නේද? එතන 20යි cos 2යි d ධන 20. එතන දීලා තියෙන උත්තරේ අපිට සුළු කිරීමේ වැරදක් වුණත් දන්නේ නැහැ. පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න වෙනවා. මෙතන මේ දීපද ප්‍රසාරණයේ සුළු කිරීම 6.06 මෙතන 6 හරි 6.2 කියන්නේ කමාරෝපිත 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 4 කමාරෝපිත කැපුණා 2. මෙතන 15ක් එන්නේ. මෙතන මේක 15යි. 15 මෙන්න මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ 6.3 කියන්නේ 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 බෙදීම 3 කරන 6 20යි. ඒක හරි. මෙතන 20 හරි. ආයේ මෙතෙන්ටත් එන්නේ 15. මෙතෙන්ට 6. එතකොට බලන්න මෙතන මේ ටික හරි 6 වාරයක් ඒ ටික හරි. ඊට පස්සේ 15 වාරයක් මේ ටික. එතකොට මෙතන 2යි මෙතන 12 එකත් හරි මෙතන 15 2 30 වාරයක් එන්නේ මෙතන 20. දර දෙකක් පිටට අරන් කපලා දාත හැකි ඕනනම් 64 පද එනවට දීලා තියෙන උත්තරවල පොඩි වැරදක් තියෙනවානේ. 2 cos 6 d ඊට පස්සේ අපි දාලා දෙන 6 cos 12 cos 4 d ධන 30 cos 2 d ධන 20. ඒතර ඔගේ දෙකක් පිටට අරන් 32කින් එකයි කියලා ඕනනම් කපලා දාලා සුළු කර දෙ හැකියි. මේ විදිහට උත්තරේ හදා ගන්න ආවහම මේ දෙකක් ඔක්කොගෙන් පිටට අරන් මේකට කපලා දාලා සුළු කරන්න. හරි? උත්තරේ දැන් අර ගානේ දීපු උත්තරේ හදා ගන්න ওই පිළිවෙලට. මේකෙදී අපි මේ n සමාන 1 දාලා මේක හදාගෙන කෙලින්ම 6 බලය ගත්තා. 2 32යි 2 64යි නේද? 64යි මේ පැත්ත දීපද ප්‍රසාරණය කළා. අර සංයුක්ත කරගත්ත මේ 2 2. ඒතර ඒවා මෙතනින් හැදුවා ආයි මේකටම එන්ටා ගියන් දාලා මේකට එන්ටා ගියන් දාලා ඒ ටික මෙතන හැදුවා. හදලා එකට ආදේශ කරා. සුළු කරන්න විතරයි තියෙන්නේ. උත්තරේ දැන් ඔතන දෙකක් පිටට අරන් කපලා දාලා සුළු කරගත හැකි ඕක. තව එකක් අහලා තියෙනවා sin 6 බලය. sin 6 බලය යවුවා නම් ඔයගොල්ලන්ට තියෙන්නේ z n ඍණ 1ට z n කියන්නේ 2යි sin n ටනේ. අන්න ඒක අරන් බලන්න ඒක. ඊගාවට මම අනිත් එක ගන්නවා
Zn ඍණ 1ට Zn සමානයි 2i sin n θ ගන්නවා. n සමානයි 1 දැම්මහම 2i sin θ සමානයි z ඍණ 1ට z. 6 බලය ගන්න 2i sin θ ගේ 6 බලය සමානයි z ඍණ 1ට z වල 6 බලය. එතන මෙතන i වල 6 බලය i වර්ගයේ ඝනය i වර්ග කියන්නේ ඍණ 1යි ඍණ 1 ඝනය ඍණයි ඍණ 64න් 1යි sin 6 බලය θ. මේක සිග්මා r සමානයි 0 සිට 6 දක්වා 6යි cr z වල 6 ඍණ r ඍණ 1ට z වල r සුළු කරොත් එනවා 6යි c බිඳුව z 6 ඍණ 6යි c 1 6යි c 1 z 5 වැඩි කිරීම 1ට z ධන 6යි c 2 6යි c 2 z 4 වැඩි කිරීම 1ට z වර්ගය ඍණ 6යි c 3 z 3 වැඩි කිරීම 1ට z 3 ධන 6යි c 4 z 2 වැඩි කිරීම 1ට z 4 6යි c 5 ධන 6යි c 6 1ට z 6 මේක ඍණ මේක ධන මේක ඍණ ආය ධන සුළු කරාම එනවා ඍණ 64යි sin 6 බලය θ සමානයි z 6 ඍණ 6යි z 4 ධන 15යි z වර්ගය ඍණ 20යි 20 ධන 15යි බෙදීම z වර්ගය ඍණ 1ට z 4 ධන 1ට z එකනේ මෙතන ධන 6 වැඩි කිරීම 6 බෙදීම z 4 ධන 1ට z 6. තර අපිට ඍණ 64න් 1යි sin 6 බලය θ z 6 ධන 1ට z 6 ගත හැකි. ඍණ 6 පිටට ගත්තාම z 4 ධන 1ට z 4 ගත හැකි. 15 පිටට ගත්තාම z වර්ගය ධන 1ට z වර්ගය ගත හැකි. ඊට පස්සේ ඍණ 20. එතකොට දැන් අර කලින් අපි හොයලා තියෙනවානේ මේකෙන්ම z 6 ධන 1ට z 6 කියන්නේ මේකෙන් නෙමෙයි කලින් එකෙන් හොයලා තියෙනවනේ. අයි zn ධන 1ට zn කියන්නේ 2යි cos n θ නේ. මේක අරගෙන මේකෙන් ඕගොල්ලන්ට ලියත හැකි z 6 ධන 1ට z 6 කියන්නේ 2යි cos 6යි θ z 4 ධන 1ට z 4 කියන්නේ 2යි cos 4යි θ z වර්ගය ධන 1ට z වර්ගය කියන්නේ 2යි cos 2යි θ. මෙතෙන්ට එන්නේ 2යි cos 6යි θ. මෙතෙන්ට එන්නේ 2යි cos 4යි θ. මෙතෙන්ට එනවා 2යි cos 2යි θ. සුළු කරන්න සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. ඍණ 64න් එකක් එක්ක දාන්න.
මම දැන් මේකේ අර උඩ ටික මකලා පොඩ්ඩක් සුළු කරනවා අන්තිම ටික. එතකොට sin 6 බලයට ඊට සමානයි ඍණ 64න් 1යි 2යි cos 6 θ ඍණ 12යි cos 4යි θ ධන 30යි cos 2යි θ ඍණ 20. ඕන දෙක අපිට අරන් කපලා දාන්න මෙතන ඍණ 64න් 1යි. එතකොට මේකේ උත්තරේ මේ විදිහට හරි ගස්ස ගන්න. ගානේ මං හිතන්නේ වැරදිලා දීලා තින්නේ. ඒ ටික හරි ගස්ස ගන්න.